9 and 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිවෙට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම චවිකා ගුණසේකර සුප්‍රතු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල තෙල්මිල ස්ථායීකරණය සඳහා කැබිනට් මණ්ඩලය ඇති කළ අරමුදල ක්‍රියාත්මක නොවූ බව අමාත්‍ය උදය ගම්මන් පිල කියයි. පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී ගම්මන් පිලට ලැබුණු ප්‍රතිචාරය. සහෝදර උදේ ගම්මන් පිල පැතුමට මම මේ වෙලාවේදී කියනවා පක්ෂයක් හැටියට යම් කිසි විදිහක අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. පාන් හැර අනිකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට. වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට සතු සහ අනිත් ආයතන හරහා නූඩ්ල්ස් වර්ග වැනි ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමට විපක්ෂ මන්ත්‍රීවරුන්නා හැටි. මන්ත්‍රීවරුන් සඳහා නිල රථ ගෙන්වීම අත්හිටුවීමේ තීරණයක්. ඒ නිසා එවැනි කිසිම වාහනයක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් රජය ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශ අනුමැතිය ලැබුණොත් මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදා හැරීම සඳහා ඉතාමත්ම සීමිත කොන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා මල්ලල ක්‍රීඩකින්ගේ ඔලිම්පික් සිහින බිඳ වැටේද. තෙල් මිල ස්ථායීකරණය සඳහා කැබිනට් මණ්ඩලය ඇති කළ අරමුදල ක්‍රියාත්මක නොවූ බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පමණක් තෙල් සංස්ථාව ලබන අලාභය පියවා ගැනීමට නොහැකි බවයි. ඔහු මේ බව පැවසුවේ අද බලශක්ති අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී. අද ලංකා විදුලි බල මණ්ඩලයේ ඔබට මේ මිලට විදුලිය ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ තෙල් සංස්ථාව රුපියල් 105ක් වන දැවි තෙල් අපි රුපියල් 70ට විදුලි බල මණ්ඩලයට ලබා දෙන්න නිසා මේ මිල වැඩි කිරීමෙන් තෙල් සංස්ථාවේ පාඩුව නතර වෙන්නේ නැහැ. රුපියල් කෝටි 8000ක් ණයයි විදුලි බල මණ්ඩලේ. කිසි ප්‍රශ්නයක් නැහැ අපිට සල්ලි තියෙනවා වැඩේ කරන්න පුළුවන් බය වෙන්න එපා කියලා ජනතාව අන්දනව වෙනුවට මං කැමති ඇත්ත කතා කරන්න. ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි. ඇත්ත කතන්දරේ අපිට ගබඩා කරලා තියාගන්න නෙවෙයි අදට ඕනේ තෙල් ටික ගන්නවත් සල්ලි නැහැ. අද ගන්න තෙල් වලට අපි සල්ලි ගෙවන්නේ එක්ක මාස 6කින් නැත්නම් මාස 9කින්. තෙල් ටික විකින්නව දවස් 3කින් විතර. හැබැයි අපි කල් දාලා තියෙන්නේ මෙහි තියෙන දරා අවර එකතු වෙච්ච කෝටි සංඛ්‍යාත මහා පාඩුව නිසා අපිට අපේ තෙල් වලට ගෙවා ගන්න විදියක් නෑ. තෙල් සංස්ථාවට නැත්නම් මහා භාණ්ඩාගාරයේ සල්ලි ඉල්ලගතයින් ලෝක වෙළඳ පොලේ පල්ලයට වැටිච්ච වෙලේ අරන් තියාගන්න. හැබැයි භාණ්ඩාගාරයට සල්ලි නැහැ. උදේ පාන්දර අවදි වුණාම අපි මෛත්‍රී භාවනාව කරනෝනේ. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. මෛත්‍රියෙන් නතර වෙන්නේ මම ප්‍රාර්ථනා කරනවා බලශක්ති ඇමතිවරයා විදිහට විනිමය අනුපාතය පහළ යත්වා තෙල් මිල අඩු වේවා අඩු මිලට තෙල් දෙන්න මට හැකි වේවා කියලා 2020 මාර්තු මාසේ 30 වෙනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය කරනවා මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටවන්න. නමුත් මේ මිල ස්ථායීකරණ අරමුදල පිහිටවනවා කිව්වට අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කළාට එහෙම අරමුදලක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ඉදිරියේදී මිල ස්ථායීකරණ අරමුදල ක්‍රියාත්මක කරනවා. ලංසා අමාත්‍යවරයා ප්‍රකාශ කළා ඔබතුමාට මේ බැටිල් රාජපක්ෂ අමාත්‍යවරයා නම ප්‍රකාශ කළා කියන එතුමා කියනවා මේක වෙන්නේ නැහැ කියන කාරණාව. ඇත්ත මේක අහන්න ඕනේ නිමල් ලංස ඇමතුමාගෙන්. මොකද මේ තීන්දුව ගත්ත අමාත්‍ය අනුකාරක සභාව එකකවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා සමාජිකයෙක් නොවන නිසා මම එතුමාගේ මේ ගැන අහන්න ගියේ නෑ. සාගරකාරීවස මහත්තයාගෙනුත් අහන්න ඕනේ කියලා මම කොයි නීති පොතේ කොතනකාරී තියෙනවා කියලා දැක්කනා මම එතුමාගෙනුත් අහලම තමයි මිල වැඩි කිරීම සම්බන්ධ නිවේදනයේ රට කියන්නේ. ඒක ඇයි ඔබතුමා මේ දිස්ත්‍රික්ක න්‍යායගාන හදන්නේ මේ තත්ත්වයට? එන ගහන කට්ටියන් අහන්නේ ඇයි දෙයියනේ රටේ ජනාධිපති මේක කලේ මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක කලේ මමයි කියලා ලිඛිතව ප්‍රකාශයක් කළා පිළිගද්දි මටම ගහනවා කියන්නේ මොකද තේරුම? කොටියා පැමිණ තමන්ගේ වත්තේ ඉන්න හරක් පැටියා මරාගෙන කෑවම කොටියට පහර දෙනවා වෙනුවට කරන්නේ gedara තියෙන කොටි හැමට තඩි වාන එක. මේ ගහන්නේ මට නෙවෙයි ජනාධිපතිතුමාට අගමැතිතුමාට. මම ආණ්ඩුව රකින්න කටයුතු කිරීම ආණ්ඩුවේ ඇතුළට ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ආණ්ඩුවේ සතුරන් ඉන්නේ ආණ්ඩුවෙන් පිට නෙවෙයි ආණ්ඩුවේ ඇතුළෙමයි.
මේ අතර සාගර කාර්යවසම් මහතා නිකුත් කළ ලිපිය හේතුවෙන් උදේ ගම්මන්පිල මහතාට යම්කිසි සිත් රිදීමක් ඇති වූවා නම් ඊට කනගාටුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙලෙස පක්ෂයේ කනගාටුව ප්‍රකාශ කළා. ඒ ලිපිය අරින්නේ එතුමානේ. සාගර කාර්යවසම එතුමා අරින්නේ. හැබැයි ඒකේ අන්තර්ගතයේ සම්බන්ධයෙන් ඇත්තටම අහන්න ඕන සාගර කාර්යවසම එතුමාගෙන් තමයි අන්තර්ගතය. සහෝදර උදේ ගම්මන්පිල එතුමාට මම මේ වෙලාවේදී කියනවා පක්ෂයක් හැටියට එතුමාට යම්කිසි සිත් රිදවීමක් වෙලා තියෙනවා නම් අපි යම්කිසි විදිහක අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5-10ත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ලංකාවේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් කිසිම පාන් මිලේ මිල වැඩි කිරීමක් සිද්ධ කළා නැහැ. නමුත් මේ අවස්ථාවේ අපිට දැනගන්නට ලැබී තියෙන අනිවාර්යයෙන්ම පාන් හැර සියලුම දේවල් වල මිල බේකරි හිමියන් විසින් ඉහළ දාලා තියෙන එක අපිට කරන්න දෙයක් නැහැ. බේකරි නිෂ්පාදන වල මිල පාලනය කරන්න රජයේ මැදිහත් වෙන පරිම මිල නියම කරලා තියෙන්නේ පරිභෝජනයට ගන්න පාන් පිටි වල විතරයි. ඒ මිල වෙනස් කරන්න අපි අවසරයක් දීලා නැහැ. පාන් පිටි වලින්ම තමයි හදන්නේ නූඩ්ල්ස් වගේ දේවල්. මම ඒ නිෂ්පාදකයෝ සමග සාකච්ඡාවක් කළා තියෙනවා. වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට සතු සහ අනිත් ආයතන හරහා නූඩ්ල්ස් වර්ග වැනි ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂී මන්ත්‍රීවරුන් අද එම සභාවට වීල් බැරෝ වලින් පැමිණි අතර තවත් පිරිසක් පැමිණියේ තම යතුරු පැදි තල්ලු කරගෙනයි. කෙසේ වෙතත් එම සභාවේ සභාපතිවරයා අප සමග පැවසුවේ සභාව කැඳවා නොමැති අවස්ථාවකදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැමිණි අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පියවරගෙන ඇති බවයි. මේවට ඉඩක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේවට විරුද්ධව නිරෝධායන නීතිය අරගෙන මේකට සම්බන්ධ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා. මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ප්‍රදේශ කිහිපයකදී විරෝධතාවල නිරත වුණා. මේ අතර ඉන්ධන මිල අර්බුදය සම්බන්ධයෙන් අදත් මහ සංඝරත්නය පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙලෙස අදහස් පළ කළා. විදුලියෙන් එලි පොජ්ජ මන්දු කරගන්න රුකුල් පොජ්ජවල නෙවෙයි තිබෙන්නේ. අර ලාම්පු පොජ්ජයි මේ මන්දු කරගෙන මේ රඳන රුකුල් පොජ්ජවල තිබෙන්නේ. ඉතින් ඒ වාගේ තනමල් වලට මෙහෙම ගණන් පොජ්ජ මං ගැච්චෙනකොට මේතන මාම කැච්චක් අමාරු තැන එකමක්. ගහෙන් වැටුණු අවස්ථාවක තෙල් මිල වැඩි කිරීම මගින් ගොනා ඇන්නා වැනි තත්වයකටයි රටේ ජනතාව පත් වෙලා තියෙන්නේ. මේ බැනුම් අහගෙන තමයි ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා ගම්මන්පිල ඇමතුමා විතරක් තනියම අල්ලලා එතුමාට පහර ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. කොමට ගම්මන්පිල දැන් අගුපිලේ තමයි ඉන්නේ. ඒ හින්දා තමයි ওই වගේ ලියුම් වදින්නේ. ගම්මන්පිල විතරක් නෙවෙයි. වීරවංශ පවා දැන් අගුපිලේ ඉන්නේ. ගම්මන්පිල අගුපිලේ ඉන්නේ. මේ දුර්දාන්ත ආණ්ඩුවට මම ප්‍රකාශ කර සිටිනවා. තව තවත් ජනතාවගේ කාලේ කන්න නැතුව අද දවසේම කඩිනම් කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවලා වහාම වැඩි කරපු තෙල් මිල හකුලා ගන්නට කටයුතු කරන්නයි කියලා. මේ යම් ආයතන පවත්වා ගැනීම සඳහා යම් තීන්දුව తీරන ගත යුතුයි. එය හරි වෙලාව නොවෙන්න පුළුවන්. හැබැයි ආයතනයේ පැවැත්ම සඳහා ඒ තීන්දුව తీරන ගත්තා. ඉතින් මම දැන් ඉදිරි කාල සීමාව තුළ ජනාධිපතිතුමාට අගමැතිතුමාට කැබිනට් මණ්ඩලයට පුළුවන් තව දිරටත් සාකච්ඡා කරලා ඒට ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යන්න. මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම නැවැත්වීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ සඳහා කර තිබූ ඇනවුමද අත්හිටුවීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්‍රාල් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. මැයි මාසේ 24 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළ නව රථ වාහන මන්ත්‍රීවරුන් වෙනුවෙන් ගෙනීම තහනම් කළ තියෙනවා කියන එක. ඒ නිසා එවැනි කිසිම වාහනයක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී රජය ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද වෙනකොට ඒ සඳහා කරලා තිබිච්ච ඒ ඇනවුම් සියල්ලම ඒ පාර්ශවත් එක්ක සාකච්ඡා කරලා ඒව අත්හිටවල තියෙනවා. මන්ත්‍රීවරුන්ට යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු කරනට වඩා ජනතාවට ඒ සහනය ලබා දිය යුතුයි කියන තැන තමයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා තින්නේ. දැන් වාහන ගේන එක නැවතුනම කොච්චර මුදලක් රජය ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙනවද? මම හිතන්නේ ඒ සඳහා රුපියල් බිලියන 2ක පමණ මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. තවත් වාහන ගෙනෙන්නට බලාපොරොත්තු වෙලා තිබුණා ඇම්බියුලන්ස් සහ බවුසර්ස් ඒවා ඒ වෙනසක් නොකර
දිගටම කරන්නට තමයි රජයේ බලාපොරොත්තුව. එතකොට ඒ කටයුතු සඳහා බිලියනයක් පමණ දැන් වේදම් කරන්න සිදු වේවි. ජනතාවත් තේරුම් ගන්නට අවශ්‍යයි. ජනතාව වෙනුවෙන් දැවැන්ත මුදලක් රජය කිසිම පැකිලීමකින් තොරව ජනතාවගේ ඒ පහසුකම් සඳහාත් රජය වෙන් කරලා කටයුතු කරලා තියෙන බවත් මතක් කරලා දෙන්නට අවශ්‍යයි. COVID-19 මර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 2275 දෙනෙකු අද වාර්තා වූ බව යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,28,197ක්. මේ අතර මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 2,315ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිත තවත් මරණ 55ක් ඊයේ දිනේ තුල පමණක් මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඉන් මරණ 33ක් පිරිමි පුද්ගලයන් වන අතර සෙසු මරණ 22 කාන්තාවන්. මේ අතර ප්‍රංගන ශිල්පිනී ගයත්‍රී ඩයස් මහත්මියගේ මව COVID-19 ආසාදනය වීම හේතුවෙන් පසුගියදා මිය ගොස් ඇති අතර ගයත්‍රී ඩයස් මහත්මිය ඒ සම්බන්ධයෙන් සිය Facebook ගිණුමේ මෙලෙස අදහස් පළ කර තිබුණා. मगे हमने के हार्ट अटैक के तुलट कोविड वाले किया अब हम हमारा परिश्रम कर गाना मने अभी हम परिश्रम में මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 2284 දෙනාගෙන් 2259 දෙනෙකුම වාර්තා වී ඇත්තේ අලුත් අවුරුදු පොකුරට අදාළවයි. තවත් 25 දෙනෙකු විදේශගතව සිට දෙවැනිට පැමිණි පුද්ගලයන් අතරින් වාර්තා වුණා. ලංකාවේ දැනට තියෙන ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදය කියන එක. නමුත් ඉන්දියාවේ පැතිරුණේ වසංගතයක් විදිහට මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක. මේක ඉතා වේගයෙන් පැතිරිලා විශාල මරණ සංඛ්‍යාව සිද්ධ වුණා. දැන් ඉංගලන්තයට මේ ඩෙල්ටා ප්‍රභේදය ගිහිල්ලා තියෙනවා. ඇමරිකාවට ඩෙල්ටා ප්‍රභේදය ගිහිල්ලා තියෙනවා. අපිට වරායෙන් ගුවන් තොටුපළින් සහ බෙරළෙන් අලුතෙන් අය ඇවිල්ලා අලුත් ප්‍රභේද රට තුළට ගෙනීම වැළැක්වීමට කළ යුතු පරිම උත්සාහය දරන්න ඕන. මොකද මේ අලුත් ප්‍රභේද අපේ එන්නතට අහු නොවෙන්න පුළුවන් සමහර වෙලාවට. කටුගස්සට රන්වන මාර්ගයේ නිරෝධායන නීති කඩ කරමින් පවත්වාගෙන ගිය නේවාසික උසස් අධ්‍යාපන ආයතනයක් සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ එක්ව වටලනු ලැබුවේ පසුගිය 3 වනදායි. එම ආයතනයේ පවත්වාගෙන ගිය පුද්ගලයන් සහ නේවාසිකව අධ්‍යාපනය ලැබමින් සිටි සිසුයන් 58 දෙනෙකු එම සානීදීම නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍යංශ පියවර ගත්තේ. පොලිසිය පැවසුවේ එලෙස නිරෝධායනයට ලක් කරමින් සිටි සිසුයන් 58 දෙනාගෙන් 31 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවයි. හැටන් කුඩාවේ වතුයායන් සහ කුඩාවේ ජනපදයෙන් COVID-19 ආසාදිතයන් 18 දෙනෙකු හඳුනාගෙන උනා. මීට පෙර COVID-19 ආසාදනය වූ පුද්ගලයන් 2 දෙනෙකු එම ප්‍රදේශවලදී මිය ගොස් ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ගෘහස්ත නිරෝධායනයට ලක් කර සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි ඔවුන් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ. මාදම්පේ කාකවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් 29 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර හලාවත කරුකුපනේ ගම්මානයේ COVID-19 ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝගීන්ගේ අඩුවීමක් අපි දකිනවා. දත්ත අනුව මම කියන්නේ යම්කිසි අඩුවීමක් තියෙනවා. පුංචි අඩුවීමක් දැක්කට මරණ අඩු වෙන්න තව සති 2-3ක් විතර සංචාරණ සීමා පැනෙන්නේ නැතිනම් ඊට වඩා වැඩි වෙන්න තිබ්බා. ඉතින් දැන් මේ අඩුවීමක් වෙලා තියෙනවානේ. හැබැයි යම්කිසි සීමා ඉදිරියට පනවයි. දිගටම රට ඇරියත් සීමිත සංචාරණ සීමා රැස්වීම සාද ඒ වගේම සෙනග ඒකරාශී වීමට කොහොමත් ඉඩ ලැබෙන එකක් නැහැ. රෝගීන්ගේ සෑහෙන සැලකිය යුතු සංඛ්‍යාවක් අඩු වෙනකම්. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණා. තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කම්මලක සේවක සේවිකාවන් 6000කටද කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කෙරුණු අතර එම ආයෝජන කලාපයේ සියලුම සේවක සේවිකාවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු තිබෙනවා. මහාචාර්ය චන්න ජයසුන් මහත්මයා මට ලිඛිත ඉල්ලීමක් කරනු ලැබුවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව විදිහට ෆයිසර් එන්නත ලබා දීම සඳහා අපගේ තියෙන ACCD කමිටුව එකේ අනුමැතිය මේ සඳහා ලබා ගන්න කියලා. මම ඒ සඳහා ඒ කමිටුව රැස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රධාන වසංගත රෝග විශේෂඥවරයාට මම ඊයේදී නිකුත් කරා. නුදුරු දිනයකදී අපි මේ පිළිබඳව රැස්ලා තීරණය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
සංචරණ සීමා බලපැවැත්වෙන කාලය තුළ ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ලබා දුන් බව සුරාබදු කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ සංචරණ සීමා හා නිරෝධායන නීති නොතකා විවෘත කරන සමාජ ශාලා හා උත්සව ශාලා වැටලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවයි. සංචරණ සීමා උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. රාත්‍රී කාලයේදී පැවැත්වෙන සාදා උත්සව වැටලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමටද කටයුතු ද ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එක් දිනකදී පැය 24 කාලයක් තුල වැඩිම පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ ඊයේ දිනේදී එය 1356ක් පමණ වෙනවා. මේ වන විට හුදකලා කර තිබෙන වටවල වැලියෝය වතුයායේ කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන නිරෝධායන උපදෙස් නොතකා විරෝධතාවක් පවත්වනු ලැබුවා. උද්ඝෝෂකයින් පවසන්නේ රජය විසින් ලබා දෙන සහනාධාර හා අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව තම ගම්මානයේ ජනතාවට ලබා නොදුන් බවයි. මට පීසිආර් ගත්තා 25 වෙනිදා ගිය මාසේ. තවත් මට රිපෝට් එකක් ඇවිල්ලා නැහැ. මම හැමතැනම වැඩට යනවා. වෙන කාවට බොබෝ වුණාම අපිට දොස් කියනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බැනවැදීම හා පාරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලිකව අත්අඩංගුවට ගැනීමට හිනිදුම පොලිසිය සමත් වුණා. හිනිදුම හබරකඩ කහබද්දල ප්‍රදේශයේ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයාගේ අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ප්‍රවාහනය කරමින් තිබූ COVID-19 ආරක්ෂක ඇඳුම් කට්ටල තොගයක් යටියන්තොට ගරාගොඩ ප්‍රදේශයේදී අද සෞඛ්‍යංශ භාරයට ගෙනුණා. අදාළ ආරක්ෂක ඇඳුම් භාවිතයට නුසුදුසු බවට සෞඛ්‍යංශ විසින් තීරණය කිරීමෙන් පසු ඒවා යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන යාමෙන් අනතුරුව අපිරිසිදු ඇඳුම් කට්ටල 100ක් පුළුස්සා දැමීමට පියවර ගත්තා. එම ඇඳුම් නිෂ්පාදනය කළ ස්ථාන දෙකක් දින 14 බැගින් නිරෝධායනය කිරීමටද පියවර ගැනුණා. නිරෝධායනය සඳහා යොදා ගන්නා දැන්වීමක් නිවසේ අලවා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසියට හැකි වුණා. පොලිසිය කියා සිටියේ නිවසේ සිටි පිරිස මීට මාසයකට පෙර නිරෝධායනයට යොමු ඇති අතර එම නිරෝධායන දැන්වීම යොදා ගනිමින් මෙම මත්පැන් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි. ජාලගත සුපිරි වෙළඳසැල් වලින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා දීමට අවකාශය සලසා දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ඊට අදාළ නිර්දේශ සහ නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන ජාලගත සුපිරි වෙළඳසැල් මත්පැන් පාරිභෝගිකයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා නිර්දේශ එම ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට තිබෙනවා. මුදල් අමාත්‍යාංශ අනුමැතිය ලැබුණොත් අපිට මාර්ගස්ත ක්‍රමයට මත්පැන් බෙදා හැරීම සඳහා කොන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. මේ අතර පුද්ගලයෙකුට පාර දීමේ චෝදනාව මත වවුනියාව නගරාධිපති ආර් ගෞතම මහතා වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. දැන් ඕගොල්ලෝ ආපු ගමට අක්කලා හරියන්නේ. ඒක වැරදිනේ. ඕගොල්ලෝ ආපු ගමට අක්කලා හරියා. පොලිස් ඉස්සලාම හරියන්නේ. එයාට සනිපනේ ස්පිතාලේ යන්න ඕනේ. වවුනියාව තානායමේ කළමනාකරුට පහර දීම සහ සේවකයන් දෙදෙනෙකුට තර්ජනය කිරීමට අදාළව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. අත්අඩංගුවටගත් නගරාධිපතිවරයා පොලිස් ඇප මත මුදාහල බව පොලිසිය සඳහන් කළා. කිරුළපන පූර්වාරාම ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටි කාන්තාවකගේ රන්මාලයක් ෆ්‍රීරෝධ රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. එම රන්මාලය පැහැරගන්න ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ඇලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට කුඩා මත්ස්‍යීන් ලැබීමේ අඩුවක් පවතින බව වෙළඳුන් පවසනවා. දීවරින් කියා සිටින්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග දීවර කටයුතු සඳහා බොහෝ දීවරින් නොයෑම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි. දැන් ඉන්න එක මාළුවෙක්වත් විස නැහැ. පාරුක භෝග ජනතාවට කියන්න තියෙන්නේ මාළු කන්න කියලා මාළු කෑවොත් අපිට වෙළඳාමක් තියෙන්නේ. මං කාලා බෙන පොඩි මාළු කූරියව. පොඩි මාළුන්ගේ විසකුත් නැහැ, ලොකු මාළුන්ගේ කිසිම වෙන විසකුත් නැහැ. අපි කනවා. අපි හැමදාමත් කනවා මාළු මේ. යුරෝපා සංගමය විසින් මෙරටට ලබා දෙන GSP+ සහනය නැවත අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙම සහනය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව විසින් මෙවන විට යෝජනාවක්ද සම්මත කොට ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීම తాවකාලිකව නතර කළ යුතු දැයි සොයා තීරණයක් ගැනීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව විසින් අදාළ යෝජනාව සම්මත කර තිබෙනවා. පසුගිය ජූනි මාස 10 වන දින යුරෝපා පාර්ලිමේන්තුවට අදාළ යෝජනාව ඉදිරිපත් ඇති අතර මෙරට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මූලික කරගනිමින් එම යෝජනාවන් ඉදිරිපත්ව ඇති බවට වාර්තා වනවා. එහිදී එම යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 15ක් පමණයි. 40 දෙනෙකු අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. කෙසේ වෙතත් යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව කනගාටුව පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යන කරුණු අඩංගු කර සම්මත කර ඇති අදාළ යෝජනාවේ අදාළ කරුණු සාවද්‍ය බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. රට තුළ පෙන්නුම් කරන ලද ප්‍රගතිය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. ත්‍රස්ත විරෝධී පනත ඒ කියන්නේ ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් PTA එකේ යටතේ රජය විසින් ඒ පනත අවභාවිතා කරලා දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියන එක ඔවුන් දැඩිවම පෙන්නලා දීලා තියෙනවා. රජය තීරණයක් ගන්න ඕනේ රජයක් හැටියට මේ සංශෝධන ඉදිරිපත් කරනවාද එහෙමත් නැත්නම් යුරෝපා සංගමයට ඕන දෙයක් කරගන්න කියලා GSP+ සහනය නැති කර ගන්නවාද කියන එක. කෙසේ වෙතත් යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති අදාළ යෝජනාවන් සම්බන්ධයෙන් රටක් ලෙස එකඟ විය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ සමහරක් ලියලා තියෙන කොන්දේසි ආත්ම ගරුත්වයක් තිබෙන රාජ්‍යයකට එකඟ වන්නට පුළුවන් කොන්දේසි නෙමෙයි. ඒ නිසා අපි ඒ ගැන රටක් හැටියට රාජ්‍යයක් හැටියට අපි සැලකිලිමත් වෙනවා. අපිට කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් නම් අපි ඒව කරනවා. ඒකට කරන්න බැරි දේවල් අපේ රටට අහිතකර වෙන, අපේ රට ස්වෛරී භාවයට අහිතකර වෙන, අපේ රටේ බහුනික අඛණ්ඩතාවයට අහිතකර වෙන, අපිට නැගිටලා අපේ අනන්‍යතාවය රැක ගන්නට බැරි වෙන තීන්දුව වලට අපිට එළෙන්න බෑ. මීට පෙරත් ඔක සිදු වුණා. අපි යුද්ධ කරන කාලේදී යුද්ධේ නැවැත්වුවේ නැත්තම් GSP+ අහිමි වෙනවයි කියලා තර්ජනයක් අපිට ආවා. ඒක මතක ඇති. අපි ඒ වුණාට ඒකට අපි යටත් උනේ නැහැ. ඉතින් මෙතනදීත් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි මුහුණ දෙනවා. මුහුණ දීලා ඒ පහසුකම අයින් කෙරුවොතින් යුරෝපා සංගමේ ඒකෙන් ඇතිවෙන ඒ පාඩුව වෙනස් ආකාරයකින් වාසියක් බවට පත් කර ගැනීමටත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ඒ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මගේ ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ට තියෙන අයිතිය කුමක්ද සහවත් ස්වරී රටක ස්වරිත්වයට අභියෝග කරන ව්‍යවස්ථාවේ තියෙන කොන්දේසි වෙනස් කරන්නයි කියලා ඉල්ලීමක් කරන එක. එසේ නොකරන අපි ඔබට තුවක්කුව පෙල්ලට තියෙනවයි කියන එක සාධාරණයි. ඒ මගේ අදහස. මම විශ්වාස කරනවා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධව අවශ්‍ය ප්‍රමාණයට මැදිහත් වෙලා කටයුතු කරයි කියලා. යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අදාළ යෝජනාවලිය මානව හිමිකම් යෝජනාවලියේම දිගුවක් බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා. අපි කළ යුත්තේ මෙයයි. ජාතික මානව සැලැස්මක් හදාගමු. දැන් මේකට හරි ලේසි LLRC වාර්තාව. එතනින් ගියාට පස්සේ අපි දන්නවා පරණගම කොමිෂන් සභා වාර්තාවේ සියලු දේම අධ්‍යයනය කරලා අපි ජාතික මානව හිමිකම් සැලැස්මක් මානව හිමිකම් කවුන්සිලයට දැම්මොත් ඒ පිළිගනි. ඔය යුරෝපයේ ඉන්න සියලු රටවලින් බහුතරයක් ඉන්න මානව හිමිකම් කවුන්සිලේ. ජර්මනිය, ප්‍රංශයේ ඉන්න රටවල් තමයි අපිට එරෙහිව දිගින් දිගටම නැගී සිටින්නේ. එතකොට ඒ අය තමයි අපිව බලන ප්‍රධාන කමිටුවේ මානව හිමිකම් කවුන්සිලේ ඉන්නේ. මානව හිමිකම් කවුන්සිලේනොත් කියනවා අයින් කරන්න කියලා. ඒකම නැවත අවධාරණය කරනවා යුරෝපා පාර්ලිමේන්තුව. ඉතින් අපිට දිනන්න පුළුවන් මේක. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් වර්ල්ඩ් නෞකාවේ පවතින අනතුරුදායක තත්ත්වය පිළිබඳව එහි කපිතාන්වරයා විසින් වරින් වර හාබර් මාස්ටර්වරයා දැනුවත් කර ඇති බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළා. කපිතාන්වරයා විසින් එලෙස කළ දැනුවත් කිරීම්වලට අදාළ රේඩියෝ පණිවුඩ වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයාගේ සංනිවේදන කේන්ද්‍රයෙහි සටහන් වන බවද ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් වර්ල්ඩ් නෞකාවේ විමර්ශනයට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. මෙහිදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ ගිනි ගැනීමට ලක් වූ නෞකාව පවතින අනතුරුදායක තත්ත්වය පිළිබඳව එහි කපිතාන්වරයා වරින් වර හාබර් මාස්ටර්වරයා දැනුවත් කළ බවයි. කපිතාන්වරයා විසින් නිකුත් කරනු ලැබූ ඊට අදාළ රේඩියෝ පණිවුඩ වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයාගේ
සංනිවේදන කේන්ද්‍රයෙහි සටහන් වන බව ඔහු පැවසුවා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සංනිවේදන දත්ත පිළිබඳව මේ දක්වා නිසි විමර්ශනයක් සිදු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය පරීක්ෂාවට ලක් කළා නම් සත්‍ය අනාවරණය කර ගැනීමට හැකියාව තිබෙන බවත් කියා සිටියා. එවැනි පරීක්ෂණයක් නොකිරීම නිසා විමර්ශන ක්‍රියාදාමය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සමාගම විසින් මතු කරනු ලබන සංනිවේදන පණිවුඩ පිළිබඳවද විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. අනතුරුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිදු කරන ලද ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය නෞකාව ගිනි ගැනීමට ලක් වූ ස්ථානයේ තිබී ලබාගත් ජල සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ඇඳවීමටද නියෝග කළා. මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවත් ඉල්ලීමක් කරමින් අදාළ නෞකාවේ දේශීය සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ ලබා දීම හිතාමතාම පැහැර හරිමින් සිටින බැවින් ඔහුට විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලෙස ඉල්ලා සිටියා. එහිදී සමාගමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ තම සේවාදායකයා හෙට පෙරවරු 9:30ට ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවයි. මේ අතර කොළඹ වරායට නුදුරින් පසුගියදා ගෙන ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ නාවික ගමනාගමනයේදී සිදුවන සංනිවේදන සබඳතා පටිගත කෙරෙන වොයිස් ඩේටා රෙකෝඩර් හෙවත් VDR පණිවුඩ හුමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය ඉකුත් 5 වෙනිදා නාවික හමුදාවේ සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට ගෙන තිබුණා. පසුව එහි දත්ත විශ්ලේෂණය සඳහා යොමු කෙරුණේ රජයේ රස පරීක්ෂකවරයා වෙතයි. ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් පිළිබඳ දත්ත ඇතුළත් රෙකෝඩරයේ සතු දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම උපාංගය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය බවටයි. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑමින් ආදායම් මාර්ග අහිමි වූ දිහිවර පවුල්වලට රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ වුණා. නෞකාවේ ගින්නෙන් පසු ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ වන විට අමාත්‍යාංශ 6ක් එකට එකතු වෙලා විශේෂ කමිටුවක් පිහිටවලා ඒ කමිටුව හරහා අදාළ සමාගම් සමග නීතිමය වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අදාළ සමාගමට තමයි තිබෙන්නේ මේ නැව මෙතන ඉවත් කිරීමේ වගකීම. ඒක අපිට ආවට ගියාට ගිහලා කරන්න බෑ. මොකද අපි ගිහිල්ලා ඒ නැවත් සමග දඟලන්නට ගියොත් වෙනසක් කරන්න උත්සාහ කරොත් ඒක ඉදිරියේදී මේ නැව සම්බන්ධයෙන් අපිට වන්දි ලබා ගැනීමේදී ගැටලුවක් වෙන්නට පුළුවන්. නැවේ කැප්ටන් මේ වෙනකොට චෝදනා කරලා තියෙනවා බලධාරී අපෝසත් උනායි කියලා මේ ඉන්න නිවන්න නිසි වෙලාවට දැනුම් දුන්නා. නැවේ කපිතාන්වරයා කරන ප්‍රකාශ ගැන අපිට වග කියන්න බෑ. ඔහු පුළුවන් තරම් දුරට ඔහුව මේ බේරා ගන්නට තමයි කතා කරන්නේ. ගත වූ සති දෙකක කාලය තුළ පමණක් මෙහි බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් 40 දෙනෙකු පමණ වෙරළ තීරයන් වෙත ගොඩගසා ඇති බවයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අද පෙරවරුවේ පානදුර වෙරළ තීරයට සහ බේරුවල මරදාන වෙරළ තීරයට මියගිය කැස්බෑවන් 2 දෙනෙකු ගොඩගසා තිබුණා. මෙම කැස්බෑවාගේ සිරුර ගොඩගසා තිබුණේ වැල්ලවත්ත වෙරළ ආරක්ෂක කාර්යාලය අසල මුහුදු තීරයටයි. කොස්ගොඩ මහපැලෑන වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක ගොඩගසා තිබුණේ අද පෙරවරුවේ. මන්නාරම වාංකලේ වෙරළ තීරයට කැස්බෑවෙකුගේ මලසිරුරක් මෙලෙස ගොඩගසා තිබූ අතර යාපනය කයිට්ස් මුහුදු තීරයට විශාල ප්‍රමාණයේ තල්මසකුගේ සිරුරක්ද අද ගොඩගසා තිබුණා. මුහුදුපත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට මිශ්‍ර වන ඉන්ධන සහ රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳව පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාංශය මගින් අද අනාවරණ කළා. අපේම බෝගල පතලේ තියෙන මිනිරන් වර්ගයකින් අපි මිනිරන් වල ව්‍යුහය වෙනස් කරලා ග්‍රෑම් එකකට මේ වගේ තෙල් ග්‍රෑම් 120ක් වගේ උරා ගන්න පුළුවන් වෙන විදිහට හදලා ඒ මිනිරන් මගින් හැල්ලා තියෙන තෙල් සේරම එකතු කරලා මිරිකලා නැවත ප්‍රයෝජනට ගන්නත් පුළුවන් ආකාරයේ පරිශන අපි කරලා තියෙනවා. ඒකට පේටන්ට් බලපත්‍රයක් තියෙනවා. දැන් මේ විහිරලා තියෙන තෙල් පිරිසිදු කිරීමේ කාර්යභාරය සිදු කිරීමේ කටයුතු මේ දවස්වල කෙරීගෙන යනවා. ඔබ ආදරය කරන කලා ශිල්ප ශිල්පිනියන්ගේ සුවදුක් බලන්න යන ගමන අපි මීට ටික දින කිහිපයකට පෙර ආරම්භ කළා. ඒ විදිහට අපි අදත් අපේ හිතේ ඉන්න තරු බලන්න ඔවුන්ගේ නිවසටම ගියා. ස්වර්ණ වාහිනිය ආරම්භ කළ මේ සත්කාරයේ අද දවසේ අපි ගමන් ඇරඹුවේ ප්‍රවීණ රංගන ශිල්පිනී මනෝහාරී විමලතුංග මහත්මියගේ නිවසින්. මේ ගමනට අපිත් එක්ක රංගන ශිල්පිනී කුමාරී මුණසිංහ මහත්මියත් එක් වුණා. ස්තුතියි ස්වර්ණ වාහිනියට. ඉන් පස්සේ අපි ගියේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන නිලුකා රේඛානි, ගොඩාක් ස්තුතියි. හයිසින්නතු විජේරත්න, ස්වර්ණ වාහිනිය අපි අමතක කරලා නෑ. සන්ධ්‍යාද සිල්වා, ගොඩාක් ස්තුතියි. විශාඛා සිරිවර්ධන වගේ අවස්ථාවක මේ දෙන තෑග්ග ගොඩාක් වටිනවා. නිලන්තේ හීන්දෙනිය මහත්මයන්ගේ නිවෙස් වෙතයි. ස්වර්ණ වාහිනිය ආයතනයට බොහෝමත්ම ස්තුතියි මේ වගේ දෙයක් සිහියට නැගුණට.
අනතුරුව අපි ගියේ ප්‍රවීණ රංගන ශිල්පීන් වන බොනිෆස් ජයශාන්ත, ජයසේකර අපොන්සු, උපතිස්ස බාලසූරිය, මැතිවරණයක් නැති කාලෙක මේක දුර්ලභ දර්ශනයක්. රිචඩ් මානමුදලි, දයා වයමන් යන මහතුන්ගේ නිවෙස් වෙතයි. ස්වර්ණවාහිනියේ පිහිටවීම වටිනවා. අප යන මේ ගමනට ශක්තියක් උනේ ෆාස්ට් රිසයිකල් එකේ නිර්මාතෘ දේශමානගරු අනිල් බණ්ඩාර මැතිතුමන් මේකට එක පයින්ම කැමති වුණා. කලාකරුවන් කියන අපිට රටට උතුම් සම්පතක්. ස්වර්ණවාහිනියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.